පුතේ අපි ගිය සතියේ ඉගෙනුවා ඉරට්ට සංඛ්‍යා රටාවේ, ඔත්තේ සංඛ්‍යා රටාවේ, ඊළඟට ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ, සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. එහෙම නැත්නම් පොදු පදය කියලා දුන්නා. හරි. ඔන්න මම එකින් එක මතක් කරනවා යාලට. පුතේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය මම ලියනවා. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය මොකද්ද? මතක අයත් උස්සන්න. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදය 2n. ඔන්න 2n. එතකොට පුතේ ඔත්තේ සංඛ්‍යා රටාවේ මේ ටික මතක තියෙන්න ඕන හොඳ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2n ඍණ 1. 2n ඍණ 1. ඔත්තේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ n වර්ගය. එතකොට පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. n වාරයක් n ධන 1 බෙදීම 2. ඔන්න ඔය ටික පුතේ හොඳට මතකයේ තියෙන්න ඕනේ. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදය 2n, ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2n ඍණ 1යි, සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය n වර්ගය, ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය n වාරයක් n ධන 1 බෙදීම 2යි. මේක මතක තියෙනවා. හරිද? දැන් අපි මේ ටිකෙන් තමයි මේ හතරෙන් තමයි පුතේ ගණන් හදන්න යන්නේ. හරිද? දැන් අද අලුතින් සම්බන්ධ වෙච්ච දරුවන් ඉක්මනින් පුතේ මේක මතක තියාගන්න. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදය 2n, ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2n ඍණ 1යි, සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය n වර්ග, ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය n වාරයක් n ධන 1 බෙදීම 2යි. හරි. ඔන්න එහෙනම් පුතේ අද දවසේ මම පළවෙනි ප්‍රශ්නය දෙන්නයි යන්නේ. හරිද? ලියන්න පුතේ අද දවසේ පළවෙනි ප්‍රශ්නය. හරි. ලියා ගන්න පුතේ මේ විදිහට. සර් අභ්‍යාස සාකච්ඡා කරන්නේ නැද්ද? පුතේ අභ්‍යාස සාකච්ඡා කරන මේ පාඩම ඉවර කරලා. හරි නේද? හා සර්. හරි. පුතේ ලියන්න පළවෙනි ප්‍රශ්නේ. දෙකෙන් පටන්ගෙන ඉරට්ටේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කමාවක් දාලා ඊළඟ පේලියෙන් පුතේ රෝම ඉලක්කම් 1. ඊළඟ පේලියේ රෝම ඉලක්කම් 1. පද පිහිටි සංඛ්‍යා රටාවේ ඊළඟ පේලියේ රෝම ඉලක්කම් 1 සාධාරණ පදය. රෝම ඉලක්කම් 1 සාධාරණ පදය. රෝම ඉලක්කම් 2 13 වන පදය. රෝම ඉලක්කම් 3
120 වන්නේ කීවැනි පදයද? 120 වන්නේ කීවැනි පදයද? එකසිය විස්ස වන්නේ කීවැනි පදයද? ඊළඟට පුතේ රෝමි ලක්කම් 4 සියයට අඩු විශාලම ඉරට්ට සංඛ්‍යාව සියයට අඩු විශාලම ඉරට්ට සංඛ්‍යාව සියයට විශාලම ඉරට්ට සංඛ්‍යාව Excuse me sir. පුතේ සර් මුලින් ඉඳන් ආයි කියන්න පුළුවන්ද? හරි පුතේ මං ගාන කියලා ඉවර වෙලා ආයි මුලින් ඉඳන් කියන්න. හරි සර්. හරිද? සියයට අඩු විශාලම ඉරට්ට සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? සියයට අඩු විශාලම ඉරට්ට සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? සියයට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? එම රටාවේ කීවෙනි පදයද? ඊළඟට 91 ඊළඟ රෝමි ලක්කම ඒ කියන්නේ රෝමි ලක්කම් 4 91 නෑ පහ. පහද හරි පුතේ රෝමි ලක්කම් 5 sorry රෝමි ලක්කම් 5 මේ කියන්නේ 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. හරි. ඔන්න පුතේ වැඩේ පටන් ගන්න. හරි මං ආයේ ගාන මුල ඉඳන් කියවන්නම් පුතේ ලියා ගන්න බැරි වෙච්ච ළමයිට. හරිද? ඒ අතරේ අනිත් ළමයි ගාන හදන්න. පුතේ දෙකෙන් පටන්ගෙන ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කියලා තමයි මුලින්ම ප්‍රශ්නය දුන්නේ. දෙකෙන් පටන්ගෙන ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ රෝමි ලක්කම් එකට දුන්න පළවෙනි පදය. සාධාරණ පදය. රෝමි ලක්කම් එකට දුන්නා සාධාරණ පදය. රෝමි ලක්කම් දෙකට දුන්න පුතේ 13 වෙනි පදය. රෝමි ලක්කම් 3ට දුන්න පුතේ 120 වන්නේ කීවෙනි පදයද? 120 වන්නේ කීවෙනි පදයද? හරි 120 වන්නේ කීවෙනි පදයද? රෝමි ලක්කම් 3 ඊළඟ පුතේ රෝමි ලක්කම් 4 සියයට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? සියයට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? සියයට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? සියයට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? ඊළඟ පුතේ රෝමි ලක්කම් 5ට දුන්නා 91 එම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න. 91 එම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න. 91 එම සංඛ්‍යා රටාවේ වේද සර්. පුතේ
පදයක් වේද? පදයක් වේද හේතු දක්වන්න. 91ම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. හරි. ඔන්න පුතේ ගාන හදන්න. ඔන්න පුතේ රෝම ඉලක්කම් එකෙන් අහලා තියෙනවා අපෙන් මේ දෙකෙන් පටන්ගෙන ඉරට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිටි සංඛ්‍යා රටාවේ පොදු පදයෙන් එහෙම නැත්නම් සාධාරණ පදයෙන් මේ තියෙන්නේ 2යි එන්නේ. ඔන්න එන රෝම ඉලක්කම් එකට උත්තරේ සාධාරණ පදයේ සමානයි 2යි එන්නේ. ඕන්න මෙයා. ඔන්න අපි රෝම ඉලක්කම් එකට උත්තරේ ලිව්වා. ඉරට සංඛ්‍යා රටාවේ පොදු පදය 2යි එන්නේ. ඔන්න රෝම ඉලක්කම් එක මේව නම් ඔක්කොම ඕනේ පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදයේ සමානයි 2යි එන්නේ කියලා ලිව්වා නම් ඇති. සාධාරණ පදය සමානයි 2යි එන්නේ. ඕන ඊළඟ පුතේ රෝම ඉලක්කම් දෙකකින් අහලා තියෙනවා අපෙන් 13 වෙනි පදය කීයද? 13 වෙනි පදය නම් පුතේ අපිට ගන්න පුළුවන් n වෙනුවට කීයද දාන්නේ? 13. ඔන්න එහෙනම් n වෙනුවට 13 දානවා. 13 වන පදය සමානයි දෙවරක් 13. n වෙනුවට 13 දානවා. දෙවරක් 13 පුතේ 26යි. ඕන 26යි. ඊළඟ පුතේ රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3න් අහලා තියෙන 120 වන්නේ කීවෙනි පදයද? 120 වන්නේ කීවෙනි පදයද? ඔන්න පුතේ එහෙනම් අපි මෙන්න මේ සාධාරණ පදය සමාන කරනවා 120ට. 2n සමානයි 120යි. හරිද? ඔන්න දැන් දෙපසම පුතේ දෙකෙන් බෙදනවා මේ පැත්තත් දෙකෙන් මේ පැත්තත් දෙකෙන්. 2යි 2යි කැපිල ගියා n සමානයි පුතේ 60යි. ඕන්න n සමානයි 60යි. දැන් අපි ලියන වාක්‍යකින් එම නිසා 120 වන්නේ 60 වන පදයයි. එම නිසා 120 වන්නේ 60 වන පදයයි. ඕන්න වාක්‍යයෙන් ලියනවා. හරි. ඊළඟට ඔන්න පුතේ රෝම ඉලක්කම් 3ත් හරි. ඊළඟට පුතේ අපෙන් අහලා තියෙන රෝම ඉලක්කම් 4න් ඒ 100ට අඩු විශාලම ඉරට්ට සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? පුතේ 100ට අඩු විශාලම ඉරට්ට සංඛ්‍යාව කීයද? 100ට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව 98. එතකොට පුතේ 98 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද කියලා හොයන්න ඕන. අපි මුලින්ම මෙහෙම ලියමු. 100ට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව 98යි කියලා මුලින්ම ලියාගමු. හරිද? ඔන්න රෝම ඉලක්කම් 4 යටතේ පුතේ 100ට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව සමානයි 98යි. ඊළඟට ඔන්න දැන් මම පුතේ බලනවා 98 වන්නේ කීවෙනි පදයද කියලා. ඔන්න එහෙනම් මේ සාධාරණ පදය වන 2යි ඒ සමාන කරනවා පුතේ 39 වෙනි පදය. හරි. අපි ඔන්න දෙපසම දෙකෙන් බෙදමු. මේ පැත්තත් දෙකෙන් මේ පැත්තත් දෙකෙන් 2යි 2යි කැපුණා n සමානයි 9ට 2 ඒවා පුතේ 4යි. එකක් ඉතිරි 18ට එතකොට ඒක මෙතන ගියලා 18ට 2 ඒව පුතේ 9යි. ඔන්න එහෙනම් 98 වන්නේ 49 වන පදයයි. එම නිසා 98 වන්නේ 49 වන පදයයි. ඕන්න ලියුවා. එම නිසා 98 වන්නේ 49 වන පදයයි. ඔව් පුතේ 49 වන පදයේ තිබ්බොත් වැරදිද? ඒ කියන්නේ ඔයා 49 වන පදේ එහෙම විතරයි එළියට තියෙන්නේ. ඔව්. කමන්නේ පුතේ. ටිකක් වාක්‍ය ගැලපෙන්න ලියන්න මුලින්ම මේක ලියන්න ඕනේ. 100ට අඩු විශාලම ඉරට්ටේ සංඛ්‍යාව 98යි. ඊට පස්සේ එම නිසා 98 වන්නේ 49 වන
පදයයි කියලා ලියන්න. හරි. සර් ඔව් පුතේ. නිකම්ම 98 ලියන්න බැරිද? එපා පුතේ වාක්‍යයක් ලියන්න ඕනි. මෙහෙම වාක්‍යයක් ලියවෙන්න ඕන. මේක ලියන්නත් ඕන වාක්‍යයක් ලියන්නත් ඕන. හරිද? මේ විදියට මෙහෙම ලියන්න මෙහෙමත් ලියන්න. සම්පූර්ණ කරගන්න ඒවා. හරි පුතේ රෝම ඉලක්කම් 5 ඊළඟට අහලා තියෙන්නේ 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද? හරිද? පුතේ 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද නැද්ද කියන එක හොයාගන්න නම් අපි සාධාරණ පදේ පුතේ 91ට සමාන කරලා බලනවා පූර්ණ සංඛ්‍යාවක් එනවද කියලා. හරිද? ඕන ධන පූර්ණ සංඛ්‍යාවක් එනවද කියලා අපි මේක බලන්න ඕන. හරි. පුතේ 91 දැන් අහගන්න. හරිද? දැන් ඔන්න අහගන්න පුතේ කියලා දෙන වෙලාව. 91 මේ සංඛ්‍යා රටාවේ පදයක්ද කියලා හොයාගන්න පුතේ මෙන්න මේ සාධාරණ පදය වන 2න් සමාන කරනවා 91ට. 91ට සමාන කරලා බලනවා එන්ට ලැබෙන්නේ ධන පූර්ණ සංඛ්‍යාවක්ද කියලා. ධන පූර්ණ සංඛ්‍යාවක්. හරිද? ඕන. මම දැන් දෙපසම පුතේ දෙකෙන් බෙදනවා. මේ පැත්තත් දෙකෙන් මේ පැත්තත් දෙකෙන්. 2 කැපිලා ගියා. n සමානයි 91 දෙකෙන් බෙදනම පුතේ. වෙනවා. 2.45න් 1. නෑ 9ට දෙකේ ඒවා 4යි. ඒ කියන්නේ පුතේ 45ක් තියෙනවා. 45යි දෙකෙන් 1යි. ඕන 45යි දෙකෙන් එකක් එනවා. නේද? 45යි දෙකෙන් 1යි. පුතේ මෙහෙම පද නෑ. 45යි දෙකෙන් 1 වෙනි පදය. එහෙම පද නෑ. එහෙනම් 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. ඔන්න පුතේ අපි ලියනවා ඊළඟට 91 එම නිසා 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හේතුව මොකද පුතේ 91 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවීමට හේතු දෙකක් සර් කියලා දුන්නා. එක හේතුවක් මොකද? මේ ධන පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි මේ දෙකේ ගුණකාරයන් n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. අනිත් හේතුව මොකද්ද? 91 දෙකේ ගුණකාරයන් නෙවෙයි. 91 දෙකේ ගුණාකාරයන් නොවන නිසා 91 දෙකෙහි ගුණාකාරයන් නොවේ. නෑ. පුතේ මන් දැන් දුන්නේ දෙකේ ගුණාකාර නෙමෙයි. එහෙම කියලා නෙමෙයි දුන්නේ දැන් මම. මේ ඉරට්ටේ සංඛ්‍යාවක් නොවන නිසා. අන්න හරි. 91 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවන නිසා. අන්න අනිත් හේතුව 91 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවන නිසා. 91 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවන නිසා. ඔන්න පුතේ අනිත් හේතුව. 91 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවන නිසා. දැන් දෙකේ ගුණාකාර නෙමෙයි දුන්නේ. දැන් දුන්නේ ඉරට්ට සංඛ්‍යා කියලා. ඒ නිසා වරද්ද ගන්න එපා. හරිද? ඕන්න පුතේ ඒ ප්‍රශ්නේ ඉවරයි. හරි. ඊළඟ ප්‍රශ්නය අද දවසේ දෙවෙනි ප්‍රශ්නේ පුතේ ලියන්න. දෙකට වඩා විශාල 150ට අඩු සර් දෙවෙනි ප්‍රශ්නේද? ඔව් ප්‍රධාන ප්‍රශ්නාංක 2 දෙවෙනි ප්‍රශ්නේ සර් කියන්නේ අපන් කියන්නකෝ. දෙකට වඩා විශාල 150ට අඩු ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට
ආරෝහණ පිළිවෙලට පද පිහිටි ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වැනි පදය හෙවත් සාධාරණ පදය කුමක්ද? n වැනි පදය හෙවත් සාධාරණ පදය කුමක්ද? n වැනි පදය හෙවත් සාධාරණ පදය කුමක්ද? ඒකටමයි පුතේ n හි අඩුම අගය එක වන අතර ඒකටමයි ඔව් ඒකටමයි n හි අඩුම අගය එක වන අතර n හි අඩුම අගය එක වන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද? එකවන අතර එන්හි අඩුම අගය එකවන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද? ඕන පටරටිල කරන්න. හරිද? එන්හි අඩුම අගය එකවන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද? ඔන්න පුතේ අපිට දීලා තියෙන්නේ දෙකට වඩා විශාල 150ට අඩු දෙකට වැඩි 150ට අඩු ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදයේ හෙවත් සාධාරණ පදය අපි දන්නවා. සාධාරණ පදය අපි දන්නවනේ පුතේ ඉරට්ට සංඛ්‍යා රටාවනේ. ඔන්න එහෙනම් දෙකයි එන්නේ. ඕන්න සාධාරණ පදය සමානයි දෙකයි එන්නේ. හරිද? ඊළඟ පුතේ සාධාරණ පදේ කුමක්ද? ඔන්න සාධාරණ පදේ ලිව්වා. ඊළඟට අහනවා n හි අඩුම අගය එකවන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද? ඉතින් අපිට දීලා තියෙනවනේ මෙහෙම. දෙකට වඩා විශාල 150ට අඩු. අන්න එතන එහෙම දෙයක් කියලා තියෙනවා. දෙකට වඩා වැඩි 150ට අඩු. මෙන්න මේ දෙකට වඩා වැඩි 150ට අඩු ඉරට්ට සංඛ්‍යා රටාවනේ පුතේ අපි ලියන්නේ කරුමෙද? දෙකට වඩා වැඩි නම් දෙකට වඩා විශාල. ඔව්. හරිද? දෙකට වඩා විශාල පුතේ මේකේ චුට්ටක් ඉන්න මට විනාඩියක් දෙන්න. දෙකට වඩා විශාල පුතේ මේක දෙකට වඩා විශාල නෙමෙයි හදාගන්න පොඩි මිස්ටේක් එකක් පුතේ එකට වඩා වැඩි කියලා හදාගන්න එකට වඩා වැඩි පොඩි වැරද්දක් වෙලා තියෙනවා පුතේ දෙකට වඩා විශාල නෙමෙයි ඔව් හදාගන්න එක ප්‍රශ්නේ තිබ්බේ එකට වඩා වැඩි 150ට අඩු කියලා එහෙම ඉන්නේ එකට වඩා විශාල 150ට අඩු. හරිද? දෙක කියන එක එක කරගත්තා නම් හරි. හරි. ඔන්න දැන් හරි පුතේ ප්‍රශ්නය. එකට වඩා විශාල 150ට අඩු ඉරට්ටේ සංඛ්‍යා රටාව. මෙන්න මේක තමයි ඉරට්ටේ සංඛ්‍යා රටාව. 2 4 6 8 ඕනෝමම සංඛ්‍යා රටාව.
මේක පුතේ 150ට අඩු වෙන්න ඕන. එහෙනම් 150ට අඩු ඉරට්ටේ සංඛ්‍යාව මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යා රටාවනේ. 148. ආ 148. 148. මම යන සංඛ්‍යා රටාවේ 150ට අඩු ඉරට්ටේ සංඛ්‍යා රටාව තමයි 148. හරිද? මේකේ පුතේ n හි අඩු මගය කීයද? ඔන්න n වල අඩු මගය. ඒ කියන්නේ පුතේ n වල අඩු මගය කියන්නේ මෙයාගේ පළවෙනි පදේනේ. මේ තියෙන්නේ පළමු පදය. මේ තියෙන මොන පදයේද? පළමු පදය. ඒ කියන්නේ n සමාන 1 විට. n සමාන 1 විට 2යිනේ පුතේනේ. නේ? එහෙනම් n හි අඩුම අගය ලැබෙනවා 2න් 2ට සමාන කරාම. ඔන්න 2න් මෙන්න මේ පළමු පදයට සමාන කරාම පුතේ දෙපසම ඔන්න 2න් බෙදුවා n සමාන 1යි. අපිට මේක දීලා තියෙනවා. දැක්කද? n ගේ අඩුම අගය ලැබෙන්නේ පළමු පදයෙන්. එතකොට n ගේ වැඩිම අගය ලැබෙන්න ඕන මොන පදයෙන්ද? අවසාන පදයෙන්. එහෙනම් අවසාන පදේ තමයි පුතේ 148. ඔන්න එහෙනම් මෙතන පුතේ 2න් 2ට සමාන කරා වගේ දැන් 2න් සමාන කරනවා 148ට. මොකද මෙයා තමයි වැඩිම ඉරට්ටේ සංඛ්‍යාව. 150ට අඩු වෙන් තියෙන වැඩිම ඉරට්ටේ සංඛ්‍යාව. ඕන දැන් දෙපැත්තම පුතේ දෙකෙන් බෙදෙනවා. මේ පැත්තත් දෙකෙන් මේ පැත්තත් දෙකෙන්. ඔන්න 2යි 2යි කැපිලා ගියා. n සමානයි 14 දෙකෙන් 7යි 8 දෙකෙන් 4යි. 74යි. හරි නේද? එහෙනම් පුතේ n ට ගත හැකි වැඩිම අගය තමයි 74. හරි මේක ලියන්න පුතේ මෙහෙම. දැන් ඔයාලට මෙන්න මේකත් ඕන නම් මේ ටිකක් පුතේ ලියාගන්න. හරිද? අපි මෙහෙම තමයි හොයාගත්තේ. මේ තියෙන්නේ n ට ගත හැකි අඩුම අගය. මේ ටිකත් ලියාගන්න. එතකොට පුතේ හොඳට තේරෙනවා මේක. n ට ගත හැකි අඩුම අගය. අඩුම අගය 1යි. මේ තියෙන පුතේ n ට ගත හැකි වැඩිම අගය. 148 එන විදියට සංඛ්‍යා රටාව 148 එන විදියට n ට ගත හැකි වැඩිම අගය 74යි. ඕන්න. n ට ගත හැකි මෙයාගේ යටින් ලියන්නේ මම ඒ නිසා මෙතනින් ලියනවා n ට ගත හැකි වැඩිම අගය සමානයි 74යි. n ට ගත හැකි වැඩිම අගය සමානයි 74යි. මෙයාගේ යටින් ලියන්නේ මෙයා මෙතනින් අපි ගන්නවා. සර් ඔව් පුතේ තේරුන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තේරුනේ නැද්ද? නෑ සර්. කොහොමද මේක තේරුනේ නැති ළමයි මට කියන්න මයික් එක ඔන් කරලා. තේරුනේ නැත්නම් තේරුනේ නැහැ කියන්න. සර් මට තේරුණා. තේරුනේ නැහැ. හරි. ඔන්න අහගන්නකො එහෙනම්. හරි හරි. හරි ගොඩක් අයට තේරිලා නැහැ මේ ප්‍රශ්නේ. හරිද? හරි. ඔන්න පුතේ අහගන්න. ඔන්න මම ආයෙත් කියලා දෙනවා. පුතේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2යි එන්නේ. මේ තියෙන ඉරට්ටේ සංඛ්‍යා රටාව. හරි. මේ සංඛ්‍යා රටාවේ පුතේ අපිට මෙන්න මෙහෙම කතාවක් කියනවා. එකට වැඩි 150ට අඩු ඉරට්ටේ සංඛ්‍යා ටික ගන්නලු. හරිද? එකට වැඩි 150ට අඩු ඉරට්ටේ සංඛ්‍යා රටාව. එහෙනම් මෙන්න මේ එකට වැඩි 150ට අඩු ඉරට්ටේ සංඛ්‍යා රටාව තමයි පුතේ සර් මෙතන ලියාගත්තේ. එකට වැඩි නම් දෙකෙන් තමයි පටන් ගන්න ඕනේ. 2 4 6 8. 150ට අඩු නම් පුතේ අවසන් වෙන්න ඕනේ 148. එතකොට මෙන්න මේ සංඛ්‍යා රටාවේ එන්ට ගන්න පුළුවන් අඩුම අගය අපිට දුන්නා. ඒවට මම ඒක හොයාගත්තා. එතකොට පුතේ මෙන්න මේ සංඛ්‍යා රටාවේ එන්ට ගත හැකි අඩුම අගය ලැබෙන්නේ පළමු පදයෙන් නේද? කොහොමද එහෙම වෙන්නේ? එන්ට පුතේ එකක් දැම්මම මෙතන එන්ට එකක් දැම්මම ලැබෙන්නේ මොන පදයේද? පළමු පදය. මේකේ පළමු පදය කීයද? 2යි. එතකොට පුතේ එන්ට එකක් දැම්මම තමයි පළමු පදය ලැබෙන්නේ. එතකොට පුතේ එන්ට ගන්න පුළුවන් අඩුම කෙනා එකනේ. මීට වඩා අඩු කෙනෙක් නැහෙනේ. එහෙනම් පළමු පදය ලැබෙන්නේ පුතේ n සමානයි කීය විටද? 1 විට. n සමානයි 1 විට තමයි පුතේ පළමු පදය ලැබෙන්නේ. එතකොට n ට ගත හැකි වැඩිම
අගය ලැබෙන්නේ පුතේ මේ සංඛ්‍යා රටාවේ අවසාන පදයෙන්. අවසාන පදය තමයි 148. එහෙනම් මෙන්න මේ 148 වෙලාවේදී ඒ කියන්නේ 148 වෙන්නේ කීවෙනි පදයද කියන එක තමයි පුතේ අපි දැන් හොයන්න ඕන. මේක නම් 2 වෙන්නේ පළවෙනි පදයනේ. ඒකනේ පුතේ එන්ට ගත හැකි අඩුමාගේ 1 උනේ. එහෙනම් 148 වන්නේ කීවෙනි අගයද කියන එක තමයි පුතේ එන්ට ගත හැකි වැඩිම අගය. තේරුණාද? දැන් තේරුණාද? දැන් තේරුණාද? ඔව් සර්. ඔව් සර්. හරි. හරි ඉක්මනින් ලියා ගන්න. හරි. ඔන්න එහෙනම් පුතේ මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් අපි අලුත් ප්‍රශ්නයක් ලියා ගමු. තුන්වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 3. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් එක ඊළඟ පේළියේ ලියන්නේ රෝම ඉලක්කම් එක පොදු පදය රෝම ඉලක්කම් 2 15 වන පදය රෝම ඉලක්කම් 3 91 වන්නේ කීවැනි පදයද? 91 වන්නේ කීවැනි පදයද? 91 වන්නේ කීවැනි පදයද? රෝම ඉලක්කම් 3 සියය මෙම සංඛ්‍යා රටාවේ 3 නෙමෙයි රෝම ඉලක්කම් 4 සියය මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. සියය මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. සියය මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. රෝම ඉලක්කම් 5 පුතේ ඊළඟට 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව මෙම රටාවේ කීවෙනි පදයද? මෙම රටාවේ කීවෙනි පදයද? හරි. ඔන්න පුතේ කොටස් 5 ඉවරයි.
හදන්න පටන් ගන්න. මොකක් හරි කොටසක් ලියා ගන්න බැරි වුණා නම් අහන්න. හරි. එහෙනම් හදන්න පුතේ. හරි. ඔන්න පුතේ අපිට ප්‍රශ්නේ දීලා තියෙන මෙහෙමයි. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පේටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා. එහෙනම් පුතේ ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ නේ අහන්නේ. අපි දන්නවා. ඕන්න සාධාරණ පදේ නැත්නම් පොදු පදය සමානයි. ඕන්න පොදු පදය සමානයි 2n ඍණ 1යි. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2n ඍණ 1යි. 15 වන පදය අහනවා. ඔන්න පුතේ එනවා රෝමිලකන් 2 15 වන පදය. 15 වන පදය ගන්න පුළුවන් පුතේ n 15ක් දාලා. දෙවරක් 15 ඍණ 1. n දාන්නේ කීයද? 15යි. ඔන්න දෙවරක් 15 ඍණ 1. දෙවරක් 15 30යි. 30න් එකක් අඩු කරා ඔන්න පුතේ 29යි. කෝ බලන්න මේ උත්තරේ ගත්ත ළමයාට උස්සන්න. 15 වන පදේ 29යි කියලා ගත්ත ළමයාට උස්සන්න. හොඳයි. ඔන්න ඊළඟට 91 වන්නේ කීවෙනි පදයද? 91 වන්නේ කීවෙනි පදයද කියන එක හොයාගන්න පුතේ. සාධාරණ පදය සමාන කරනවා 91ට. ඔන්න එහෙනම් රෝමිලකන් 3 සාධාරණ පදය සමාන කරනවා පුතේ 91ට. ඔන්න මේ ඍණ එක අයින් කරන්න ඕනේ. දැන් පුතේ බලන්න මේ අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? සමීකරණයක් නේද? සමීකරණය විසඳන්න ඕන. n දෙකෙන් ගුණ වෙලා එකක් මොන වෙලා අඩු වෙනවා. එහෙනම් පුතේ අපි මුලින්ම අයින් කරන්න ඕනි ගුණ වෙච්ච දෙකද අඩු වෙච්ච එකද? අඩු වෙච්ච එක. අඩු වෙච්ච එක අයින් කරනවා. ඔන්න 2n ඍණ 1 අයින් කරන පුතේ මේ පැත්තටත් ධන 1යි එහා පැත්තටත් ධන 1යි. ඍණ 1යි ධන 1යි කැපිලා ගියා. 2n සමානයි 91යි 1යි 92යි. දෙපසම ඔන්න දැන් දෙකෙන් බෙදුවා 2යි 2යි කැපිලා ගියා. n සමානයි 92 දෙකෙන් බෙදමු. 9ට දෙකේම පුතේ 4යි ඉතිරි 1යි. ඉතිරි එක මෙතෙන්ට දැම්මා. 12ට දෙකේ ඒවා 6යි. ඔන්න එහෙනම් n සමානයි 46යි. දැන් අපි ලියනවා එම නිසා 91 වන්නේ 46 වන පදයයි. එම නිසා 91 වන්නේ 46 වන පදයයි. හරි. කොහොමද මේ උත්තරේ මට කලින් ගත්ත දරුවන් අත උස්සන්න. මට කලින් ගත්ත ළමයි. හරි. හොඳයි. ඊළඟට 100 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද හේතු දක්වන්න. ඔන්න පුතේ 100. එහෙනම් අපි මේ සාධාරණ පදය සමාන කරන්න ඕන 100ට. නේද? ඔන්න බලන්න පුතේ සාධාරණ පදේ 100ට සමාන කරලා මොකද්ද බලන්නකෝ වෙන්නේ? ඔන්න සාධාරණ පදය මේ රෝගියක් 4 2යි ඍණ 1 සාධාරණ පදේ සමාන කරන පුතේ 100ට. ඔන්න 100ට සමාන කරලා මේ ඍණ 1 අයින් කරනවා. ඍණ 1 අයින් කරන මේ පැත්තට දාන 1යි මේ පැත්තට දාන 1යි. ඍණ 1යි දාන 1යි කැපිලා ගියා. 2යි n සමානයි 101යි. දැන් දෙපසම දෙකෙන් බෙදනවා. ඔන්න මේ පැත්තත් දෙකෙන් මේ පැත්තත් දෙකෙන් 2යි 2යි කැපිලා ගියා. n සමානයි. පුතේ 101 දෙකෙන් බෙදන්න තියෙන්නේ. 101 බෑ 100 නම් පුළුවන්. 100 පුළුවන් අපිට දෙකෙන් බෙදා ගන්න. හරිද? ඔන්න දැන් එහෙනම් 100 දෙකෙන් බෙදුවා 50යි දෙකෙන් 1යි. 50යි දෙකෙන් 1යි. දෙවරක් 50 100යි 100යි 1යි 101යි.
පුතේ එන්ට ආවේ 50මාර. මෙහෙම පද නැහැ. 50මාර වෙනි පදේ එහෙම පද නැහැ. එහෙනම් n ගේ අගය ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා මෙයා මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි. දෙමු අපි 100 ඔත්තේ සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. අන්න හරි. 100 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හේතු දෙකක් තියෙනවා. n වෙන පදයේ ධන පූර්ණ ධන සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් වල පදයේ ධන පූර්ණ සංඛ්‍යාවක් නොවේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. අන්න හරි. 100 n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. 100 ඔත්තේ සංඛ්‍යා රටාවේ පදයක් නොවන නිසා. 100 ඔත්තේ සංඛ්‍යාවක් නොවන නිසා. 100 ඔත්තේ සංඛ්‍යාවක් නොවන නිසා. හරි. ඔන්න ඒකත් ඉවරයි. තව එකක් තියෙනවා. 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව මෙම රටාවේ කීවෙනි පදයද? ඔන්න පුතේ 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව කීයද? 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව කීයද පුතේ? 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 199. 199. 199. ඔව් 199. 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 199. එහෙනම් දැන් පුතේ අපි හොයාගන්න ඕන 199 කියන්නේ කීවෙනි පදයද කියලා. අපි හොයාගමු. ඔන්න පුතේ දැන් අපි මෙයා හොයාගන්න ඕනි. පුතේ කීයද ආවේ? 199 කියන්නේ කීවෙනි පදයද? 100 වෙනි පද. 100 වෙනි පදේද? හරි. අපි හොයාගමුකෝ. ඔන්න 2n ඍණ 1 තමයි සාධාරණ පදය. සමාන කරනවා 199ට. හරිද? ඔන්න පුතේ දැන් මේ ඍණ 1 අයින් කරන්න. මේ පැත්තටත් ධන 1යි, එහා පැත්තටත් ධන 1යි. ඍණ 1යි ධන 1යි කැපිලා ගියා. ඔන්න 2n සමානයි 199යි 200යි. දැන් දෙපසම දෙකෙන් බෙදුවා පුතේ. ඕන්න n සමානයි 100යි. හරි? 100 වෙනි පදේ තමයි. එහෙනම් දැන් අපි ලියමු. එම නිසා 199 වන්නේ 100 වන පදයයි. එම නිසා 199 වන්නේ 100 වන පදයයි. හරි. එහෙනම් පුතේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 4. පොඩ්ඩක් ඉන්න. හරි ඉක්මන් කරන්න. හරි ලියන්න පුතේ. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා සර් කීවෙනි ප්‍රශ්නේ? ප්‍රශ්නාංක 4 මේ ප්‍රධාන ප්‍රශ්නාංක 4. එකෙන් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට
පද පිහිටි සංඛ්‍යා රටාවේ ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ රෝමි ඉලක්කම් 1 ඊළඟ පිළි රෝමි ඉලක්කම් 1 සාධාරණ පදය රෝමි ඉලක්කම් 2 12 වන පදය රෝමි ඉලක්කම් 3 81 වන්නේ කීවෙනි පදයද 81 වන්නේ කීවෙනි පදයද රෝමි ඉලක්කම් 4 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද එම රටාවේ කීවෙනි පදයද එම රටාවේ කීවෙනි පදයද හරි ඔන්න පුතේ කොටස් ටික ඉවරයි හදන්න ඔන්න පුතේ හතරවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා එකෙන් පටන්ගෙන සම්මචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පද පිළිවෙලට පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. ඔන්න සම්මචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අපි දන්නවනේ පුතේ. ඔන්න සාධාරණ පදය සමානයි n වර්ග. කොගන්න හරි ළමයි සම්මචතුරස්‍ර සංඛ්‍යා රටාවේ සාධාරණ පදය n වර්ග. ඔන්න ඊළඟ පුතේ රෝමි ඉලක්කම් 2කින් අහනවා 12 වන පදය. ඔන්න 12 වන පදය. 12 වන පදය සමානයි n වෙනුවට පුතේ 12 දාන්න. n වෙනුවට 12 දාලා 12 වර්ගය. 12 වර්ගය කියන්නේ පුතේ 12 වරක් 12. ඒ කියන්නේ 144යි. කොහොමද 144ක් ගත්ත ළමයි? අත උස්සන්න 12 වන පදය 144යි. හරි හොඳයි. ඕන්න ඊළඟට පුතේ රෝමි ඉලක්කම් 3 81 වන්නේ කීවෙනි පදයද එහෙනම් පුතේ සාධාරණ පදයේ n වර්ගය සමානයි 81ට එතකොට පුතේ n වර්ගය 81 නම් n කීයද 81 පුතේ කීවරක් කීයද 81 වෙන්නේ 9 වරක් 9 9 වරක් 9 ඔන්න පුතේ එහෙනම් එම නිසා n සමානයි 9යි. දැන් පුතේ මේකෙන් මේ හොයාගන්න විදිය ඔයාලට වර්ගමූලය නැහැ. ඒ නිසා පුතේ මම එක සැරේ එම නිසා n සමානයි 9යි කියලා ගත්තා. හරිද? වර්ගමූලය කියලා එකක් තියෙනවා 9 වසරේදී. ඒක ඔයාලට තාම නැහැ. 9 වසරේ 8 වසරේදී මම වේවි වර්ගමූලේ පාඩම කරන්න. හරිද පුතේ? මේ දැම්ම නැති නිසා ඔන්න මම m නිසා n සමානයි 9යි කියලා ගත්තා. ඔයාලා දන්නවනේ පුතේ 81 හැදෙන්නේ 9 වරක් 9න්නේ. ආයෙනම් m නිසා n සමානයි 9යි. ඕනේ දැන් අපිට ලියන්න පුළුවන් m නිසා 81 වන්නේ 9 වන පදයයි. m නිසා 81 වන්නේ 9 වන පදයයි. හරි. ඊළඟ පුතේ රෝමි ඉලක්කම් 4. ඔන්න රෝමි ඉලක්කම් 4. 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව එම රටාවේ කීවෙනි පදයද? මුලින්ම මම හොයාගන්න ඕන පුතේ 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව. ඔන්න මම දැන් ලියනවා මෙතන. 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? පුතේ 150ට අඩු විශාලම සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද?
144. 144යි. ඔන්න එහෙනම් 144යි. දැක්කද? 150ට අඩු විශාලම සම සංඛ්‍යාව 144යි. මේක පුතේ අපි මේක දැන් හොයාගන්න මේ චක්‍රය හොඳට මතක තියෙන්න ඕන. 11 වරක් 11 121යි 12 වරක් 12 144යි 13 වරක් 13 169යි 150ට වැඩි නේද? එහෙනම් 150ට අඩු වෙන්නේ 12 වරක් 12 144යි. ඊළඟට අහනවා ඔව් කියලා දෙනවයි. පුතේ හරි ඊළඟට එම මෙයා දැන් කීවෙනි පදයද? පුතේ 144 දැන් පුතේ මෙහෙම ඕනෙත් නෑ හොඳේ. මෙහෙම ලියන්න ඕනත් නෑ. අපිට ලියන්න පුළුවන් 144 වන්නේ 12 වන පදයයි කියලා. හරිද? අපිට මෙහෙම 12 වන පදය. ඔව් 12 වන පදයයි. පුතේ අපි ලියමු මේක කෙලින්ම ලියමු n වර්ගය 144 ඒක ඕනෙත් නෑ. කෙලින්ම ලියමු 144 වන්නේ 12 වන පදයයි. ඕන්න. 144 වන්නේ 12 වන පදයයි. අනිත් එක පුතේ අපි මෙතන හොයාගත්තනේ මේක. මේ දැක්කද? 144 වෙනි කීවෙනි පදයද? 12 වන පදය. 144 වන්නේ 12 වන පදයයි කියලා කෙලින්ම ලිව්වා. හරිද? ඕන්න. හරි පුතේ ඊළඟට ලියා ගන්න පස්සේ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5. එකෙන් පටන්ගෙන පුතේ අර අපි ඉස්සෙල් ප්‍රශ්න ලියුව සමචතුරස්‍ර සංඛ්‍යානේ. දැන් ලියන ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. අර ප්‍රශ්නේමයි. ඒ විදිහටම තමයි දෙන්නේ. එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කමාවක් දැම්මා ඊළඟ පේලියේ රෝම ඉලක්කම් 1 පොදු පදය ඔව් පුතේ කියන්න පුළුවන්ද? මෙච්චරයි පුතේ අර ප්‍රශ්නේම තමයි අර එකම ප්‍රශ්නේ හරිද සමජාතර සංඛ්‍යා රටාව දැන් ත්‍රිකෝණ සංඛ්‍යා රටාව අතන ලියන්න දැන් එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ එකෙන් පටන් ගන්නවා එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව. හරිද? එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ රෝම ඉලක්කම් 1 සාධාරණ පදය, රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 1 සාධාරණ පදය, රෝම ඉලක්කම් 2 දහවන පදය, රෝම ඉලක්කම් 3 14 වන පදය. රෝම ඉලක්කම් 3 14 වන පදය. රෝම ඉලක්කම් දෙක කියනවද? දහවන පදය. රෝම ඉලක්කම් 2 10 වන පදය, රෝම ඉලක්කම් 3 14 වන පදය. හරි. එච්චරයි පුතේ. ඒක වෙන කොටස් නෑ. හරිද? ඒකේ වෙනත් කොටස් දෙන්නේ නෑ. හරි. ඔන්න හදන්න. කොටස් 3යිද? ඔව් පුතේ කොටස් 3යි. අපිට පස්වෙනි ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ එකෙන් පටන්ගෙන ත්‍රිකෝණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ සාධාරණ පදය අහනවා. ඕන්න අපි දන්නවා සාධාරණ පදය. ඔන්න මම ලියනවා සාධාරණ පදය නැත්නම් පොදු පදය සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. කොහොමද මේක ලියපු ළමයි අත උස්සන්න. සාධාරණ පදේ n වාරයක් n ධන 1 බෙදීම 2යි. හරි. ඊළඟට පුතේ 10 වන පදය අහනවා. ඔන්න 10 වන පදය. 10 වන පදය ගන්න පුළුවන් පුතේ එන්ට 10 දැම්මනම්. ඔන්න 10 වරහන් දැම්මා. එහෙම නැත්නම් ගුණ කිරීම 10 ධන 1. එන්ට 10 දාන්න.
ඊට පස්සේ පුතේ බෙදෙනවා දෙකේ. ඒ කියන්නේ 10ට එකක් වැඩි එකනේ පුතේ මෙතනින් එන්නේ. නේ? 10 වැඩි කිරීම 10ට එකක් වැඩි 11යි. ඔව් පුතේ. සර් ඔව් කියන්න. මේ අපිට බැරිද කෙලින්ම 10 11 එහෙම වැඩි කරලා දෙකෙන් බෙදන්න? ඔව් එහෙම පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මං ඉතින් කෝකටත් ලිව්ව පුතේ. එන්ට 10 දාලා 10යි 1යි ඔන්න 11යි. 10ට එකක් වැඩි එක 11යි. ඔන්න 11න් වැඩි කරලා දෙකෙන් බෙදුවා. එතකොට පුතේ මේ 10ට එකක් වැඩි එක 11 එන්නේ කොහොමද? මේ එන්ට 10ක් දැම්මම දැක්කද? එන්ට 10ක් දාලා එකක් එකතු වුණාම තමයි පුතේ 10ට එකක් වැඩි 11 ලැබෙන්නේ. ඔන්න 10 වරක් 11 බෙදීව 2යි. 10 වන පදයේ ඇහුවා නම් 10 ලියලා 10ට එකක් වැඩි එකකින්. ඒ කියන්නේ 11න් ගුණ කරලා පුතේ දෙකෙන් බෙදනවා. හරි ලේසි. ඔන්න දැන් 10 වරක් 11 අපි දන්නවා 110යි. මෙයා පුතේ දෙකෙන් බෙදුනම 110 දෙකෙන් බෙදුනම 55. ඔන්න උත්තරේ. දැක්කද? හරි. 55යි. ඔව් 55යි. බලන්න ඊළඟට පුතේ 14 වෙනි පදේ කීයක් එනවද බලන්නකෝ. 14 වෙනි පදේ. ඔය විදිහටම 14 105යි. හොයාගන්න හැමෝම හොයාගන්න. 105යි. හරි. ඔන්න දැන් අහන්න පුතේ 14 වෙනි පදේ. ඔන්න මම මේකම හදනවා. 14 වෙනි පදේ නම් පුතේ එන්ට දාන්නේ 14. එන්ට 14. 14 ගුණ කිරීම 14 ධන 1. ඒ කියන්නේ පුතේ මෙතනත් ඔන්න 14. 14 ගුණ කිරීම 15. එකක් වැඩි එක 14යි 15යි. ඔන්න 14 ඊට එකක් වැඩි එක වන 15ෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. පුතේ 14 වරක් 15 කීයක් ආවද? 210යි. 210යි. 210 දෙකෙන් බෙදුනම පුතේ ඔන්න 105යි. 105. හරි. ඔන්න හරීම ලේසි. හරි. ඔව් පුතේ. ප්‍රශ්නාංක 6 පුතේ. 1 සිට 50 දක්වා 1 සිට 50 දක්වා 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය කීයද? 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය කීයද? 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය කීයද? හරි. ඔන්න පුතේ මාන ප්‍රශ්නයක්. පුතේ ඓක්‍ය මොඩේ ලියන්නකෝ. ඓක්‍යය හරි මෙහෙමයි. වෙද්ද. යන්න ඓක්‍යය මේ මෙතන යන්න පුතේ ඓක්‍යය ඓක්‍ය කියන්නේ මොකද්ද සර්? එකතුව ඓක්‍යය කියන්නේ පුතේ එකතුව මෙතන යන්න ඓක්‍යය කියන්නේ පුතේ එකතුව හරි මේක නම් පුතේ මේ මොන ප්‍රශ්නයක්ද මේ සංඛ්‍යා රටා පාඩමට මේ ඓක්‍යයක් අහන්නේ සර්ට පිස්සුද වන්දා නේද පුතේ මාර ප්‍රශ්නයක් අහලා දෙන මේ සංඛ්‍යා රටා පාඩම කරන්නේ මෙන්න මේකේ ඉඳලා 50 දක්වා කියන්නේ 50 ඉති නෑ එකේ ඉඳලා 50 දක්වා තියෙන සංඛ්‍යා ටික එකතු කරලා ඒකයි කියහන මේ මොන පිස්සුවක්ද මේ ඔන්න පුතේ මම ඒක ටිකක් ලියා ගන්න හොඳේ ඔන්න 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම පුතේ 50ට එක ලියන්න ඕනේ සෙල්ලන්නේ මාර වැඩේ 50ට නිකන් ලියන්න බෑ පුතේ ඉඩක් නෑ මගේ බෝඩ් එකේ ඉඩක් නෑ හරි එහෙනම් දැන් මොකද්ද කරන්නේ මේකට වෙන ක්‍රමයක් නැද්ද මේ එකේ ඉඳලා 50ට
එකේ සිට කාණ්ඩ ආ 10 කාණ්ඩ ලියනවා. එහෙම හරියන්නේ නැහැ. ඒකෙන් එකතු වෙන්නේ නැහැ. හරි එහෙම හරියන්නේ නැහැ. මේ ලියලා එකතු කරනවා. එක දිගට එකතු කරනවා. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් පුතේ එකේ ඉඳලා ඔහම මම 30 පෙළක් දාලා 50ට නිකන් ඔහම එකතු කරන්න ඕනනේ. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔන්න මේකයි ප්‍රශ්නේ. පුතේ එක ගත්තොත් එනවා පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 1යි 2යි එකතු කරොත් එනවා පුතේ දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව වන 3. 1යි 2යි 3යි එකතු කරොත් එනවා පුතේ තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව වන කීයද? 6. 1යි 2යි 3යි 4යි එකතු කරත් එන්නේ පුතේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? 1යි 2යි 3යි 4යි එකතු කරත් එන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? 10 වෙනි 4වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ තියෙන්නේ පළවෙනි හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව. ත්‍රිකෝණ සංඛ්‍යාව. තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ 10යි. 10. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. නැතුව 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව නෙමෙයි. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. පුතේ පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව වුණා මොකද්ද කරන්නේ? පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව වුණා 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි එකතු කරනවා. 10ට 5ක් එකතු කරනවා. හරි. එහෙනම් පුතේ ඔය විදිහට එකතු කරලා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ගන්නත් පුළුවන්. මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවම ගන්න අපිට පොදු පදයක් තියෙනවා. මොකක්ද පොදු පදේ? සාධාරණ පදේ. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව හොයාගන්න අපිට ඕන 50 බෙදෙන 3. n වාරයක් n ධන 1 බෙදීම දෙකක් තියෙනවා. හරි. ඔන්න පුතේ මගේ ඊළඟ ප්‍රශ්නේ. පුතේ හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන නම් අපිට 1යි 2යි 3යි 4යි එකතු කරලා ගන්නත් පුළුවන්. අනිත් ක්‍රමය තමයි nට 4 දාලා 4 වරක් 5 බෙදීම 2 කියලා ගන්නත් පුළුවන්. නේද? පුතේ 10 වන ත්‍රිකෝණ සංඛ්‍යාව ඕන නම් 1 ඉඳලා 10ට එකතු කරලා ගන්නත් පුළුවන්. nට 10 දාලා 10 වරක් 11 බෙදීම 2 ගන්නත් පුළුවන්. මට දැන් අපේ දරුවෝ කියන්න 1 ඉඳලා 50ට එකතු කරනවා කියන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ගත්තා හා සමානයිද? 50 එකතු කිරීම 51 බෙදීම 2. අන්න ඔය තියෙන්නේ. කොහොම බලන්න ඒක ඔළුවට ආපු ළමයි අත උස්සන්න. 1 ඉඳලා 50ට එකතු කරත් හරි 50 51කින් ගුණ කරලා 2කින් බෙදුවත් හරි. ඒ තේරුණාද නැද්ද? තේරුණා. සර්. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න පුතේ තේරුනේ නැහැ කියලා. තේරුනේ නෑ සර් තේරුණා. තේරුනේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න මට. තේරුණා සර්. තේරුණා. හරි. එහෙනම් පුතේ අපි මේක මෙහෙම වාක්‍යයකින් ලියමු. මේ මුලින්ම මෙහෙම ලියා ගන්නකෝ. මෙහෙම ලියා ගන්නකෝ. මේක මුලින්ම මේ විදිහට ලියා ගන්න. සර් ඕවිනක් එක දාලාද? නෑ මේ උත්තරේ ලියන්නේ. මෙහෙම මුලින්ම ඔහම ලියන්නකෝ. ඔය විදිහට ලියලා අපි පොඩි වාක්‍යයකින් ලියමු මේක. ඔයාලට ආයි පස්සේ බැලුවට පස්සේ මතක් වෙන්න ඕනේ. ඒ නිසා පොඩි වාක්‍යයකින් රතු පෑනෙන් ලියන්න පටන් ගන්න. රතු පෑනෙන් කරුවක් දාලා මෙතනින් පුතේ ලියන්න පටන් ගන්න. එහෙම. හරිද? ලියන්න මෙහෙම. 1 සිට 50 දක්වා 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය පුතේ 1 සිට 50 දක්වා කියලා මම දුන්නේ නේ 50 දක්වා කියද්දි අපි 50 ලියනවද? නෑ සර්. මෙතන චුට්ටක් වැරදිලා අපිට.
පුතේ මේක 49 කියලා හදාගන්න. 1 සිට 50 දක්වා කියද්දි මටත් අමතක වුණා. බලද්දි තමයි ගානයි කියවද්දි තමයි මතක් වුනේ. ආනේ 50 දක්වානේ දීලා තියෙන්නේ. පුතේ 1 සිට 50 දක්වා නම් 50 ගන්නේ 50යි නේ. එහෙනම් දැන් අපි ලියන්න වෙන්නේ 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය. මම කොහොමද පුතේ වාක්‍ය කිව්වේ? දැන් අවුල් වෙනවා ටිකක් ඒක. ආයි කියන්න මම කියපු වාක්‍ය ටික. 1 සිට 50 දක්වා 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය. හරි. 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය පුතේ කීවර ත්‍රිකෝණ සංඛ්‍යාවට සමාන වෙන්නේ? 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල 49 ඓක්‍යය ත්‍රිකෝණ සංඛ්‍යාවට. කීවර ත්‍රිකෝණ සංඛ්‍යාවටද? 49. 49 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාවට සමාන වේ. 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාවට සමාන වේ. වන ත්‍රිකෝණ සංඛ්‍යාවට සමාන වේ. මොකද පුතේ? වාක්‍ය පොඩ්ඩක් කියනවා සර් ආපහු. ආයි කියන්නම්. 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාවට සමාන වේ. 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාවට සමාන වේ. හරි නේද? එහෙනම් පුතේ ඔන්න 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගමු. එම නිසා 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාව ත්‍රිකෝණ කියන එක මම මේ විදිහට කෙටි කරා. 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාව සමානයි 49 ගුණ කරන්නේ කීයද පුතේ? 49 වන ත්‍රිකෝණ සංඛ්‍යාව වුණනම් 49 ගුණ කරන්නේ කීයද? 50. 50. ගුණ කරලා කීයෙන්ද බෙදන්නේ? දෙකෙන්. හරි. ඔන්න පුතේ 49 50න් ගුණ කරලා දෙකෙන් බෙදලා ගන්න කීයද බලන්න එන්නේ? කීයද එන්නේ? 49 පස්සරක් 9 නවර 5 45න් 5යි 4ක් ඉතිරි 5ක් 4 20යි 4යි 24යි 2450 දැන් පුතේ දෙකෙන් බෙදන්න ඕන. 2ට 1යි 4ට 2යි 5ට 2 2යි එකක් ඉතිරි 10ට 2 ඒවා 5යි. කොහොමද මේ උත්තරය ආපු ළමයි? 1225යි. හරි. එම නිසා පුතේ එම නිසා දැන් අපි ලියමු. එම නිසා 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය සමානයි 1225යි. එම නිසා 1 සිට 50 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාවල ඓක්‍යය සමානයි 1225යි. හරිද පුතේ මේ අපි රතු පාටෙන් ලියපු එක highlight කරගත්තා නම් හොඳයි ඔයාලා. රතු පාට පෑනින් අපි දරුවක් දාලා ලියාගත්තේ. ඒක highlight කරගන්න. මෙතන ලියපු එක highlight කරගන්න. දරුවක් දාලා ලියුවේ රතු පාට පෑනින්. හරි. පුතේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 එකෙන් පටන් ගන්නා
ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සර් දෙකෙන් දෙකෙන්ද එකෙන් පටන් ගන්නා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ එකෙන් පටන් ගන්නා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ හත්වන පදය හා අටවන පදය හත්වන පදය හා අටවන පදය එකතු කළ විට සමචතුරස්‍ර සංඛ්‍යාවකි. එකතු කළ විට සමචතුරස්‍ර සංඛ්‍යාවකි. මෙම ප්‍රකාශය සත්‍ය බව පෙන්වා එය කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවදැයි සොයන්න. මෙම ප්‍රකාශය සත්‍ය බව පෙන්වා එය කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවදැයි සොයන්න. මෙම ප්‍රකාශය සත්‍ය බව පෙන්වා එය කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවදැයි සොයන්න. අපතේ පාරක් කියන්න පුළුවන්ද? මුල ඉඳන් කියන්නම්. එකෙන් පටන් ගන්නා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ හත්වන පදය හා අටවන පදය එකතු කළ විට සමචතුරස්‍ර සංඛ්‍යාවකි. ආයිමත් එකෙන් පටන් ගන්නා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ හත්වන පදය හා අටවන පදය එකතු කළ විට සමචතුරස්‍ර සංඛ්‍යාවකි. මෙම ප්‍රකාශය සත්‍ය බව පෙන්වා එය කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවදැයි සොයන්න. මෙම ප්‍රකාශය සත්‍ය බව පෙන්වා එය කීවැනි සමචතුරස්‍ර සංඛ්‍යාවදැයි සොයන්න. හරි පුතේ, ඔන්න බලන්න ගාන ප්‍රශ්න කියවන්න. ඒ ඇති ඔයාලා හොඳට ප්‍රශ්න කියවන්නකෝ. ඔන්න පුතේ ප්‍රශ්න කියලා තියෙනවා. එකෙන් පටන් ගන්නා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ හත්වන පදය. අපි දන්නවනේ පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. මම මුලින්ම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය ලියා ගන්නවා. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. ඔන්නම සාධාරණ පදේ මුලින්ම ලියා ගන්නවා. n වාරයක් n ධන 1 බෙදීම 2යි. එයා මුලින්ම ලියාගත්තා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ n වාරයක් n ධන 1 බෙදීම 2යි. අම්මේ මොකද දරුවෝ මයික් එක ඔන් කරගන්න එපා. හරිද? ඊළඟට ඔන්න එකෙන් පටන් ගන්නවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 7 වන පදය හා 8 වන පදය එකතු කළ විට. ඔන්න දැන් අපි බලමු 7 වන පදය 8 වන පදය එකතු කළ විට. 7 වන පදය මුලින්ම හොයාගන්නකො. අපි පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 7 වන පදය හොයමු. 7 වන පදය හොයාගන්න මොකද්ද කරන්නේ? 7 කීයද වැඩි කරන්න ඕන? 8. 8ෙන් වැඩි කරලා 2ෙන් බෙදෙන්න. හොයාගමු කීයද දෙන්නේ? 7 වරක් 8 ඔන්න 56යි. 56 2ෙන් 56 28. ඕන්නේ නෝ මෙතන 28යි 2යි එකක් ඉතිරි 16 දෙකේව 8යි. 28. ඔන්න පුතේ 7 වන පදය 28යි. හරි. ඊළඟට 8 වන පදය. 8 වන පදය හොයාගන්න. 9ෙන් ගුණ කරලා 2ෙන් බෙදෙන්න. 8 9ෙන් ගුණ කරලා 8 වන පදයනේ. 8 9ෙන් ගුණ කරලා 2ෙන් බෙදෙනවා. 8 වරක් 9 9 වරක් 8. 72යි. 72 2ෙන් බෙදුවම 36යි. 36යි. 4 2 ඒවා 3යි. එකක් ඒවා 8 දෙකේ ඒවා ඕන පුතේ 6යි 36යි. 36යි. ඔව් 36යි. දැන් පුතේ මෙන්න මේ 7 වන පදේ 8 වන පදයයි එකතු කරන්න. 7 වන පදය ධන 8 වන පදය
පුතේ 7 වන පදේ 8 වන පදේ එකතු කරලා ලියන්නකො කීයද දෙන්නේ බලන්න. 7 වන පදේ ගන්න 8 වන පදේ. 64 64. 64යි. 64යි. පදයයි 8 වන පදයයි එකතු කරාම පුතේ ඔන්න මම මෙතනින් ලියනවා. මට ඉස්සර ID නැති නිසා මම මෙතනින් ලියනවා. 64යි. 28 ධන 36යි. එකතු කරාම එනවා 8යි 6යි 14න් 4 එකක් ඉතිරි 3යි 4යි 5යි 1යි 6යි 64යි. එහෙනම් පුතේ මේ පද එකතු කරාම ආවේ මොකද්ද? සමචතුරස්‍ර සංඛ්‍යාවක්. දැක්කද? දැන් ලියමු පුතේ 64 සමචතුරස්‍ර සංඛ්‍යාවකි. 64 සමචතුරස්‍ර සංඛ්‍යාවකි. 8 වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. 64 එනම් 64 8 වෙනි සමචතුර සංඛ්‍යාවයි කියලා ලියුවොත් හරි. අපි ඊළඟට ඒක ලියමු. 64 සමචතුරස්‍ර සංඛ්‍යාවකි. එනම් 8 වන සමචතුරස්‍ර සංඛ්‍යාවයි. ඒකටමයි. ඔව් ඔව්. එනම් 8 වන සමචතුරස්‍ර සංඛ්‍යාවයි. එනම් 8 වන සමචතුරස්‍ර සංඛ්‍යාවයි. 64 සමචතුරස්‍ර සංඛ්‍යාවකි. එනම් 8 වන සමචතුරස්‍ර සංඛ්‍යාවයි. හරිද පුතේ? එනම් 8 වන සමචතුරස්‍ර සංඛ්‍යාවයි. හරි. ඔන්න එහෙනම් පුතේ ප්‍රශ්න ටික ඉවරයි. අදට එහෙනම් මම පාඩම නවත්තනවා පුතේ. මේ දැන් ඔයාලගේ අභ්‍යාස ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ ටික මම ඊළඟ සෙනසුරාදා ඔක්කොම අභ්‍යාස ටික සාකච්ඡා කරනවා. හරිද?